දැන් පිටුතුනි අපි වෙනද වගේම තවදුරටත් මේ තථාගතයන් වහන්සේ නමක් මේ ලෝක ධාතුව තුල පහළ වෙලා උන්වහන්සේ ආරම්භ කරපු අති උතුම් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ඔබගේ ජීවිතවලට සමීප කරන්න උන්වහන්සේ දේශනා කරපු සියලු සත්වයෝ දුකින් මිදීම උදෙසා දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් නිර්වාණය ඔබගේ ජීවිතවලට සමීප කරන්න තමයි අපි මේ සාකච්ඡා සියල්ල සිදු කරන්නේ. ඉතින් පින්වතුනි අපි හොඳට තේරුම් ගන්න ඕන කොටසක් තමයි මේ ලෝකේ අපිට නොපෙනෙන යථාර්ථය. මස්ලේ හැට පේන නමුත් මනසට නොපෙනෙන යථාර්ථය. ඉතින් පින්වතුනි අපි මේ දේශනා කටයුතු කරද්දී යම් අනුපිළිවෙලකට තමයි අපි මේ කොටස් ටික කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ දේශනාව. ඒ නිසා පින්වතුනි සබ්බපාපස් අකරණං කුසලස්ස උපසම්පදා සුචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං කියන තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පූර්ණේ කරගන්න ඕනි ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයට අනුගත වෙන්න පින්වතුනි ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කරපු මේ අති උතුම් ශ්‍රී සද්ධර්මය තුලින් මේ ලෝකෙන් ගැලවෙන්න ඕන කරන මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කරන ධර්මස්කන්ධය යම් හිතකට ගෝචර වෙන්න නම් පින්වතුනි මේ අරිහත්ත්වයේ පූර්ණේ කර ගන්න නම් මේ සීල පාපයන්ගෙන් මිදෙන්න ඕනේ. සබ්බ පාපස් අකරණ. මොකද පින්වතුනි මේ මිනිස්සු ලෝකේ මිනිස්සු ලැජ්ජ විය යුතු දෙයට නෙමෙයි ලැජ්ජ. ලැජ්ජ විය යුතු නැති දෙයට තමයි ලැජ්ජ. ඔබේ මහලදී අලජ්ජිතාය ලජ්ජන්ති ලජ්ජිතායන ලජ්ජරේ කියලා. මේ පාපයට බොහෝ සෙයින් මේ සත්‍ය ලැජ්ජාවටපත් වෙන්න ඕන කාරණාව. බය වෙන්න ඕන කොටස. පාපයට බය වෙන්න ඕන කියලා කියන්නේ නිකන් නෙමෙයි පිටුතුනි පාපය කියලා කියන්නේ මහා විනාශකාරී දෙයක්. හරියට තමා පිටිපස්සෙන් එන හිවණැල්ලක් වගේ තමන්ගේ පිටිපස්සෙන් ඒ කියන්නේ ගොනෙක්ගේ පිටිපස්සෙන් ගැල ගැට ගැහුවාම ගොනාට වද දෙදී පිටිපස්සට බර තල්ලු කර කර ගොනා පිටිපස්සෙන් එන ගැලක් වගේ. ඉතින් තථාගතයන් වහන්සේ විවිධ විදිහට උපමා වලට දක්වලා තියෙනවා. මේ කරගන්න පාප කර්ම පින්වතුනි මේ සසර ඕගේ දිගින් දිගටම දුක් විපාක ගෙනහැල් දෙන්න හේතු කාරණා වෙනවා. දැන් අපි මේ අත්බැවේට ආවහම මේ ජීවිතයේදී පින්වතුනි අපි මෙතන ඊට පෙර කරගත්ත පාප කර්ම දැන් අපිට මුකුත් කරන්න බෑ ඒවට. මොකද දැන් ඒවා අපි කරගෙන ඉවරයි. ඒ කරගත්ත දේවල් ඒකාන්තයෙන් පින්වතුනි විපාක දෙන්න නියමිතයි. විපාක දෙන්න නියමිතයි කියලා කිව්වේ ඒවා ගෙවෙන්න එපා. පුණ්‍ය කර්ම පාප කර්ම කියලා කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒතර පුණ්‍ය කර්මයක් වුණත් පින්වතුනි ඒවා ගෙවෙනවා. ඡය වෙනවා කියලා ඔබ අහලා ඇති. පාප කර්ම කියන ඒවාත් ගෙවෙනවා. පාප කර්ම ගෙවෙන්න කිසිම ක්‍රමයක් නැහැ පින්වතුනි විපාක දෙන්නේ නැතුව. විපාක දීලා තමයි ගෙවෙන්නේ. ඒ කියන්නේ මේ තාක් සසරේ ඔබ විසින් යම් පාප කර්මයක් කරලා තියෙනවා නම් පුණ්‍ය කර්මයක් කරලා තියෙනවා නම් ඒ සියල්ලම පින්වතුනි ඒකාන්තයෙන් විපාක දෙනවා. ඒ කියන්නේ ඒවා ගෙවෙන්න පිටිපස්සෙන් එනවා. එතකොට ඔබ නිකන් හිතලා බලන්න මොනතරම්නම් පාප කර්ම කරලා ඇද්ද අපි ජීවිතේ කියලා. මේ මතක ඇති ජීවිතේ. එතනින් එහා ඒව ගැන ඉතින් කවර කතාවද? නමුත් පින්වතුනි ලෞතර බුදු කෙනෙක් මේ මහා දරුණු විපතේ මිනිසුන්ව බේරගන්න මේ සත්වයන්ව බේරගන්න මහා ශ්‍රේෂ්ඨ ක්‍රමවේදයක් පැහැදිලි කරලා දුන්නා.
ඒ තමයි පාප විපාක තියෙද්දි විපාක දෙන්න දින පරිසරය ඉවත් කරනවා. ඒක තමයි ඇත්තම පරිනිර්වාණයේදී සිද්ධ වෙන්නේ. සම්පූර්ණ විපාක ඉවත් කළ දානේ කායික වශයෙන් උත් යම් විපාකයක් ඉතුරු වුණොත් ඒ විපාකය සාසුද්දෙන්ම අවසන් වෙනවා පරිනිර්වාණයේදී. එතකොට විපාක දෙන්න තිබුණු සීලම පාප කර්ම වල දුක් විපාක එන්න හේතුවක් නැහැ. ඊට කලින් මානසික වශයෙන් එන පීඩාවක් තියෙනවා දුකක් තියෙනවනම් මානසික වශයෙන් එන්න තියෙන සීලම දුක් නිරෝධ වෙනවා අරිහත්වයේදී. පරිනිර්වාණයට කලින්. එතනින් එහාට කිසිදු විපාකයකට හිත රිද්දනවා කියන කොටස කරන්න බෑ. හොඳට තේරුම් ගන්න ඕන මේකතුනේ මේ බුදු කෙනෙක් උන්වහන්සේ දහම දේශනා කළේ මේ මිනිස්සුන්ට මේගේ සතුට නැති කරන්න නෙමෙයි. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මිනිස්සු සතුට කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ. මොකද තථාගතයන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය දේශනාව ගැනත් මිනිස්සු තේරුම් අරන් ඉන්නේ යම් ප්‍රමාණයක අඩුපාඩු සහිතයි ඒවේ. දුක දුකට හේතුව දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක ඇතිවීම දුක නැතිවීම ආදී වශයෙන් එහෙම තමයි අතගැනිලා ගොඩක් වෙලාට තියෙන්නේ. ඉතින් ඔය හැමතැනම පිටුවේ දුක කියන වචනේ කතා වෙනවනේ. තථාගත ශාසනයේ පුරාවටම කොහේ ඇහුවත් දුකක් ගැන තමයි කතා වෙන්නේ. මේ සමහර මිනිස්සු කියනවලු මේක හරි නෙගටිව් දහමක් කියලා. ඒ වෙනදිට නොදන්න කමට. ඇයි ඉතින් හැමතැනම දුක. ඒ නොදන්න කමට කියන ඒවා. පින්වතුනි දුක් විඳින බවවත් දන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු දන්නේ නැති දුක් ටිකක් පෙන්නලා මිනිස්සු දන්න දුක් ටිකක් පෙන්නලා ආන්ගේ සියලු දුක් ටික සහසුද්දෙන්ම සුවිසුද්ධ වෙලා යන්නම සම්පූර්ණයෙන්ම සුද්ධ වෙලා යන්න ඕන කරන ධහම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. සියලු මිනිසුන්ගේ දුක් නැති කරන්න සම්පූර්ණ දුක් නිරෝධ කරන්න දේශනා කරපු ධහමක් තමයි තථාගතයන් වහන්සේ ධර්මස්කන්ධය. ඒ කියන්නේ ඒකේ මොකද්ද මතුවෙන්නේ එතකොට? දුක් නැති වුණාට පස්සේ මොකක්ද තියෙන්නේ? සැපේනේ. ඔය මානසිකව විඳින මහා දුක්ඛන්දක් තියෙනවා නම් ඔය සියලු දුක් නිවාරණය කරගන්න ඕන කරන බෙහෙත තමයි තථාගතයන් වහන්සේ මේ ලෝක ධාතුව දේශනා කළේ. ඒ ක්‍රමවේදය අපි ඉස්සරහට ඔබ සියලු දෙනාගේ කතා බහ කරනවා. එතකොට පින්වතුනි අපි දැන් තේරුම් ගන්න කොටසක් තමයි දැන් අපි මේ තාක් කරගත්ත දේවල් වලට විපාක දෙන එක නවත්තන්න බෑ. මෙතනින් එහාට තව තවත් පාප කර්ම රැස් කරගන්න එක අපි වහවහ නැවැත්විය යුතුයි. මොකද පින්වතුනි නොදන්න කමට මේ දේවල් කරාට දැනගත්තට පස්සෙත් කරනවා නම් ඒකට කියන්නේ මෝඩකම කියලා. දැන් ඔබට පැහැදිලි ඇතිනේ පින්වතුනි. මේ ලෝකයේ මනුෂ්‍ය ජීවිතය ලැබෙනවා කියන එක මොනතරම් දුර්ලභ කාරණාවක්ද කියලා. සංඝයා වහන්සේ නමක් දැක ගන්න එක මොනතරම් දුර්ලභ කාරණාවක්ද? දහම් පදයක් ඇහෙන එක මොනතරම් දුර්ලභ කාරණාවක්ද? බුද්ධෝ හවේ කප්ප සතෙහි දුර්ලභෝ. කල්ප සතසහස්‍ර ගහනින් ඇහෙන මහා දුර්ලභ නමක් බුද්ධ කියලා කියන්නේ. ධම්ම සංඝ කියලා කියන්නේ. ඒ සා දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ අවස්ථාව තමයි ඔබට මේ ලැබිලා තියෙන්නේ. ඒ ලැබුණු අවස්ථාවෙන් පිටුතුනි උපලින් ඵල ප්‍රයෝජන ගන්න නම් මෙතනින් එහාට ජීවිතේ පිටුතුනි ඔබ කරන පාප කර්ම වලට වහා තිත තැබිය යුතුයි. ඔබගේ අතින් මිනිසුන්ට සිද්ධ වෙන අපවාද උපවාද ඔබගේ අතින් අනිත් අහිංසක සත්තුන්ට ලෝක සත්වයට යම් අවඩක් වෙනවා නම් එය වහවහ වළක්විය යුතුයි. දැන් ඔබ එහෙම අහලා ඇති පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා එහෙම සමාදන් වෙලා ඇති. ඒවැ පින්වතුනි එතනින් එහාට ගියම ගැඹුරු අර්ථ තියෙනවා. අපි ඉස්සරහට පැහැදිලි කරලා දෙන්න බලන්න. දැන් සාමාන්‍යයෙන් නම් දන්නේ ඉතින් සත්තු මරණ එක හොඳ නෑ. සත්තු මැරුවොත් තමයි පව් සිද්ධ වෙන්නේ. හරි දැන් සතා මරන්නේ නෑ. අරක ගහේ බැඳගෙන ඉන්න කකුලක් කපාගෙන ගිහලා උයාගෙන කනවා. කමන්නේ නෑනේ මැරුවේ නෑනේ. ඒ පාණාතිපාතා දැන් හරිද දැන් එතකොට? මේ පාණාතිපාතා නැතුව මස් කන්න ක්‍රමයක් තියෙනවා. මේ මොකද්ද? අරග ගහේ ගැට ගහලා ඉන්නකොට කකුලක් කපාගෙන ගිහිල්ලා ඒ කකුල විතරක් උයාගෙන කනවා එතන බෙහෙත් දාලා. ඉතින් පාණාතිපාතා වුනේ නෑනේ. හරක් මස් කන්නත් පුළුවන් එහෙම. ඉතින් එහෙම අර්ථයක තියෙන බෙහෙත් එතනින් එහාට ගියේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ දේවල් අපි පින්වතුනි හිමීට තේරුම් ගමු. එතකොට පින්වතුනි මෙතනින් එහාට ඔබගේ අතින් සිදුවෙන සියලුම පාප කර්ම වලට තිත තැබිය යුතුයි. ඒකට හොඳම උදාහරණයක් විදිහට අපිට තේරුම් ගන්න තියෙන පින්වතුනි තථාගතයන් වහන්සේම තමයි. මොකද දස බලධාරී.
කෝටි ලක්ෂයක් සක්වලටම ඉන්නේ එක බුදු කෙනයි. කල්ප සතසහස්‍ර ගානකින් පහළ වෙන්නේ. ඒ සහ දුර්ලභයි. උන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ කිසිම තැනක හොයන්න නැහැ. අසම සමයි. ඉතින් බුද්ධ ගුණය පිටුතුනි ඉතින් කියලා ඉවර කරන්න බෑ. ඒ සහ පරම ගම්භීර වූ අති ශ්‍රේෂ්ඨ වූ ලෞතර බුදුපියන් වහන්සේ නමකටත් උන්වහන්සේ සසර කරගත්ත පාප කර්ම පිටුතුනි 12 ආකාරකින් විපාක දුන්නා. ඔබ සමහරට අහලා ඇති. අපි මේකෙන් තේරුම් ගන්න කොටස තමයි පිටුතුනි. ලෞතර බුදුපියන් වහන්සේ නමකට උන්වහන්සේ බුද්ධ රාජ්‍යය ලැබුවටත් පස්සේ මේ බුදු වෙලා ඉන්න අත්බැවිදිත් පිටුතුනි උන්වහන්සේට කරගත්ත පාප කර්ම විපාක දුන්නා. ඔබ සමහරට අහලා ඇති පිටුතුනි උන්වහන්සේට විපාක දීපු එක පාප කර්මයක් තමයි අර සුන්දරී කියන පරිබ්‍රාජිකාව. ඔබ අහලා ඇති. මේ සුන්දරී කියන පරිබ්‍රාජිකාව යම් පිරිසකගේ මෙහෙවීමකට අනුව තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ආවා. ඉතින් හවස් යාම වෙද්දි කොණ්ඩේ එහෙම කඩාගෙන අනිත් මිනිස්සු පන්සලෙන් එළියට යන වෙලාවට තමයි මේ ඇත්ති පන්සලට එන්නේ. ඒක යම් පිරිසකගේ වැඩක්. පිටුතුනි ඒ නිසා බුදුදායන් වහන්සේට බොහෝ පිරිසක් අපවාද උපාද කළා. සෑහෙන උන්වහන්සේට අපවාද අහන්න සිද්ධ වුණා. ඒකට හේතුවක් තිබුණා පිටුතුනි. උන්වහන්සේ පෙර අත්බැවේක සරබූ කියන පසේ බුදුපියන් වහන්සේට දෝෂාරෝපණයක් කළා තියෙනවා. නිකම්ම නෙමෙයි උනේ බලන්න බුදු වෙලත් උන්වහන්සේට විපාක දෙන්න සිද්ධ වුණානේ. සරබූ කියන පසේ බුදුපියන් වහන්සේ නමකට දෝෂයක් නගලා තියෙන උන්වහන්සේ මේ පෙර අත්බැවේ නෙමෙයි අත්බැව් ගානකට කලින්. ඒකේ විපාකයක් පිටුතුනි මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබපු කාලෙත් උන්වහන්සේ විදින සිද්ධ වුණා. සමහරට අහලා ඇති චින්චිමානවිකාව. මේ චින්චිමානවිකාව කියලා කියන අර ධර්මිටියක් ගැට ගහගෙන ධර්මිටියක් බඩේ ගැට ගහගෙන හැල්ලු වෙලා තථාගතයන් වහන්සේ ඉස්සරහට ඇහිලා කියනවා මේ ඔබ වහන්සේගේ දරුවා තමයි මේ බඩේ ඉන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් ඇඟ හිරි වැටෙන කාරණා තථාගතයන් වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා ඒ වෙලාවේදී දේශනා කරනවා අපේ ඒ චින්චිමානවිකාවට නැගණිය ඒක දන්නේ ඔබත් මාත් පමණයිනේ කියලා. ඒ වෙලාවේ ඉතින් අර මනුස්සයන් මොනව හිතෙන්නේ නැද්ද නේද? මොකද දන්නවනේ මේ මහා වංචාවක් කරන්න කියලා. නමුත් පින්වතුනි තථාගතයන් වහන්සේට ඔය අපවාදයට ආවේ නිකම්ම නෙමෙයි. උන්වහන්සේ පින්වතුනි කල්ප ගානකට කලින් එක්තරා අත්බැවේක උන්වහන්සේ සබ්බා බිබු බුදුපියන් වහන්සේ කියලා උතුම් බුදුපියන් වහන්සේ නමක් වැඩ හිටිය මේ ලෝකේ. උන්වහන්සේ ඉන්න කාලේ අපේ තථාගතයන් වහන්සේ ලෝකෙ හිටියා. උන්වහන්සේගේ නන්ද කියලා ශ්‍රාවකයන් වහන්සේ නමකට කාම භෝගියා කියලා දොස් කියලා තියෙනවා. ඒකතුනේ මේ කතා කරන්නේ දොස් කීමක් ගැන. ගහලා නෙමෙයි. කාම භෝගියා කියලා වචනකින් සමහරට මේකට හින්ට් එකක් වෙන්නේ නැති සමහර විට. කාම භෝගියා කියලා තියෙනවා. අර සබ්බා බිබු බුදුපියන් වහන්සේගේ නන්ද කියන ශ්‍රාවකයාට. ආන් එහෙම කරපු නිසා පින්තුනේ ඒකේ විපාකේ අත්බැව් ගාන විපාකෙදී ඇහිලා පින්තුනේ සමහර අත්බැව් වල කටවල් කුණු වෙන්නේ නැති. කටේ පණුව දාන්නේ නැති. දිග හොම්බවල් එක උපදින්නේ නැති. තිරිසන් අත්බැව් වලටත් යන්නේ නැති. අර කියපු වචනෙට කාම භෝගියා කියලා තියෙනවා. මේ නන්දකින් ශ්‍රාවකයන් වහන්සේට බලන්න පින්තුනේ මේ කරගන්න දේවල් වල විපාක ලේසි පහසු නෑ. මොකද මිනිස්සු මේවා දන්නේ නැති නිසා කෙලවරක් නැතුව ඔහේ කරනවා. කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න බෑ. පින්තුනේ මේ ටික මේ ඔබට මතක් කරලා දෙන්නේ. ලෞතර බුදු කෙනෙකුටත් පින්තුනේ 12ක් මේ වගේ සසරේ කරගත්ත පාප කර්ම විපාක දුන්නා. පින්තුනේ බුදු කෙනෙක් කියලා කියන්නේ මොන තරම් පින් කරපු උතුමේද? ලේසි පහසු නෑ පින්තුනේ. එතනින් නවතින්නේ නෑ. ඒ වගේ සමාජ අර සුන්දරී කියන පරිබ්‍රාජිකාවම ඒ පරිබ්‍රාජිකාව පින්තුනේ තථාගතයන් වහන්සේ විසින් ඒ පරිබ්‍රාජිකාව දූෂණය කළා. මල්ලාසනේ අස්සේ හැංගුවා කියලා පණිවිඩයක් යවන්න ඕන කරන ක්‍රමවේදය කරනවා. ඒ කරන්නේ යම් පිරිසක්. පන්සල් ආරාමය ඇතුළට ආවට පස්සේ මේ මිනිස්සයා මරලා හංගන මල්ලාසනේ ඇතුලේ. මල්ලාසනයක් අස්සේ හංගලි වෙලා ප්‍රසිද්ධ වෙන්න ඉඩ අරිනවා ඒක දැනගන්න මිනිස්සුන්ට. ඒකෙදි දවස් 7ක් තිස්සේ තථාගතයන් වහන්සේට දවස් 7ක් තිස්සේ මිනිස්සු විවිධාකාරයෙන් ගැරහුම් ලබන්න
ඕන කරන කාරණා කියනවා. පිඟුතුනේ කරගත්ත ඇයට වෙච්ච දේ දැන් අපිට හිතා ගන්න පුළුවන් නේද? දන්නේ නැතිකම පිඟුතුනේ. අර අපේ ගුරුහාමුදුරුවෝ නිතර කියන්නේ බත් කන්න විතරක් කට අරින්න කියලා. අර මල්ලාසනේ ඇස්සේ අර ස්ත්‍රියව මරලා ඉන්නවා දැක්කට පස්සේ මොකද හිතාගත්තේ? මේ හවසට පන්සලට එන්නේ ඒකටනේ. ඇවිල්ලි වෙලා ඔය දැන් ඔය බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිසක් එකතු වෙලා මරලා හංගලා මල්ලාසනේ ඇස්සේ. ඔහොම තමයි ගියේ කට කතාව. මම මේ ඔබට මතක් කරලා දෙන්න පිටුනේ ඔබේ ගමේ පන්සල්වල ඔබේ ගමේ විහාරස්ථානවල විවිධ පූජක කොටස් පිළිබඳව ඔබට විවිධාකාරයේ මතිමතාන්තර මිනිස්සු ඔහේ කට වචෙන්ට අරන් ඇවිල්ලා කියනවා ඇති. ඒවත් ඉතින් අහන්න බොහෝ පිරිසක් කැමතිනේ. මොකද අර සංසාරය පුරා කබරයි වෙලා හිටියනේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ කුණු කොහෙන් හරි තියෙනවනම් ඒක හවුස්සන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඉතින් හරි ආසාවෙන් ඕව අහගෙන ඉන්නවා. ඉතින් ඔවගේ ඔබගේ කනට තෝරන තරම් ඇහිලා ඇති මොන හරි කතා. ඒ කිව්වට පස්සේ මොකද වෙන්නේ? ඒකටත් පොර ටිකක් දාලා ඉවර වෙලා අර හාමුදුරන්ට බයින් එක තමයි කරන්නේ සාමාන්‍ය මිනිස්සු. මේකද මේ ඔබත් කරනවා නම් මේවා සම්පූර්ණයෙන් නවත්තලා දාන්න. මොකද්ද කරන දේෙන් ඇති වැඩේ? මේකද බුද්ධ රාජ්‍ය ලැබුව බුදු පියන් වහන්සේ නමක් ඔන්න ඔහම කරා කියලා ඉතින් මේ ගමේ මේ ප්‍රචාරය යවුවා. ගියාට පස්සේ දවස් 7ක් තිස්සේ බුදු පියන් වහන්සේට විවිධාකාරයෙන් මේකදුනේ ඒක සම්බන්ධයෙන් විවිධාකාරයේ දොස්පරොස් අහන්න සිද්ධ වුණා. මේකද ඒකත් නිකන් වුණා නෙමෙයි. උන්වහන්සේ අත්බැව් ගානකට කලින් මේ සසරේ ඉන්න කාලේ පිඟුතුනි බීම කියලා ඉසිවරයෙක් හිටියා. මේ බීම කියන ඉසිවරු කියලා ඔබ අහලා ඇතිනේ. ඉතින් දැහැන් වඩාගෙන මේ ලෝක සත්‍යයට යහපතක් කරගෙන ඉන්න බොහොම සිල්වන්ත පිරිසක්. මේ බීම කියන ඉසිවරයට උන්වහන්සේ බැනලා තියෙනවා. මේ සසරේ එන කාලේ. පිඟුතුනි මරලා ගහලා නෙමෙයි. අර බත් කන්න විතරක් තියෙන කට ඇරලා. අවිද්‍යාව තුන තියෙනවනේ. ගෞතම බුදු පියාණන් වහන්සේ විදිහට බුද්ධ රාජ්‍ය ලැබුවත් බෑ ඒව නැතුණාට. ඊට කලින් ඒවා තියෙනවා. ඉතින් කට තියන් ඉන්න බෑ. ඉතින් ඒ මොකද වෙලා තියෙන්නේ අර බීම කියන ඉසිවරයට පිඟුතුනි. දොස් නැකපු එකේ පාප කර්මයේ පිඟුතුනි සසර ගණන් ඇදී ඇවිල්ලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර සුන්දරී පරිබ්‍රාජිකාව මරලා දූෂණය කරා කියලා. අර මහා අපවාද ටික බුදු කෙනෙකුට අහන්න සිද්ධ වුණේ. එහෙනම් පිඟුතුනි ඔබ ගැන කවර කතාවද? ඒකයි කියන්න පිඟුතුනි ඔය කට ඇත්තටම බත් කන්න විතරක් අරින්න. නැත්තම් ওই කට නිසා මෙච්චරයි කියන්න බෑ වෙන දේවල්. පිඟුතුනි මේ කතා කරපු ඔක්කොම කාරණා ගහලා බැනලා තුවාල කරලා නෙමෙයි. මේ සිල්වන්ත මිනිස්සුන්ට සිල්වන්ත කියලා දන්නේ නැති ගමන්ට තමන්ගේ මතිමතාන්තර දරාගෙන කවුරු හරි කියපු දෙයක් අහගෙන ඉවරලා ඔහේ කටටේන ඒවා කියවනවා. ඒවා කියවන්න කියලා වෙච්ච දේවල් තමයි මේ බුදු කෙනෙකුටත්. එහෙනම් සාමාන්‍ය මිනිස්සු නිකන් හිතලා බලන්න කොහොමද ඇද්ද කියලා පිඟුතුනි. එතනින් එහාට නවතින ඔබ අහලා ඇති තථාගතයන් වහන්සේට අර දේවදත්ත ගලක් පෙරලා. ඒ ගලක් පෙරලන්නේ නිකම්ම නෙමෙයි. නිකම්ම ගල් පෙරලනවා නෙමෙයි. උන්වහන්සේ පිඟුතුනි පෙර සසරේ ආපු කාලෙක උන්වහන්සේගේ සහෝදරයව කන්දකින් පල්ලෙහාට තල්ලු කරලා ඉවර වෙලා මරනවා. කන්දකින් පල්ලෙහාට තල්ලු කරලා ගලක් දානවා. මැරෙන්න. ඉතින් ඒක කර්මයේ පිඟුතුනි ෂේවිවි ඇහිලා මේ බුද්ධ රාජ්‍ය ලැබුවත් බැවෙත් විපාක දුන්නා. එතනින් නවතින්නේ නැහැ නේ පිඟුතුනි. ඒ අර දේවදත්ත අර දුනු ආයෝ පිරිසක් දාලා උන්වහන්සේව මරන්න සැලසුම් කරලා ඒ කටයුත්ත සිද්ධ කරනවා. ඒ දුනු ආයෝ බුදුබයන් වහන්සේ ඝාතනයේ උදසා යොදවන්න කියලා ඒ සිතුවිල්ල පාප සිතුවිල්ල නිකම්ම නෙමෙයි ආවේ දේවදත්තට. ඒකට හේතුවක් තිබුණා. තථාගතයන් වහන්සේ පිඟුතුනි පෙරාත් බැවේක උන්වහන්සේ පසේ බුදුබයන් වහන්සේ නමකට උන්වහන්සේ පොඩි ළමෙක් කාලේ පෙරාත් බැවේක පොඩි ළමයෙක් කියලා ගලක් ගහලා තියෙනවා. ඈතින්ලා ගලක් ගහලා. ඒක විපාක පිඟුතුනි හැදිලා ආවේ. නිකන් හිතලා බලන්න. මරලා නෙමෙයි ගලක් ගහලා. ඒක විපාක පිඟුතුනි ඇදී ඇවිල්ලා මේ බුද්ධ රාජ්‍ය ලැබුව අත්බැවේ. දේවදත්තට හිතුණා අර දුනු ආයෝ දාලා විදලා උන්වහන්සේව ඝාතනය කරන්න කියලා. ඒ සිතුවිල්ල, පාප සිතුවිල්ල, ඒ විදිහට කරන්න ඕන කියලා දේවදත්තට හිතෙන්නේ හේතු වුණේ තථාගතයන් වහන්සේ පෙරාත් බැවේක මේ කරගත්ත පාප කර්මයෙන් පිඟුතුනි. ඒ වගේම ඔබ අහලා ඇති නාලාගිරි කියලා අර ආකල් 7ක් බීලා ඇහෙල්ලි ඉවරලා තථාගතයන් වහන්සේට දීදාකාරයෙන් අර උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා උන්වහන්සේව ඝාතනය කරන්න කියලා හිතාගෙන එහෙම කටයුත්ත සිද්ධ වෙනවා බහලා ඇතිනේ. පිඟුතුනි ඒවත් මේ නිකම්ම සිද්ධ වෙන ඒවා නෙමෙයි. උන්වහන්සේ පිඟුතුනි පෙර අත්බැවේක උන්වහන්සේ ඉඳලා තියෙන ඇත්ගොව්වෙක් කියලා.
ඉතින් මේ ඇත්ගොව්වේ කියලා ඉන්න කාලෙදී ඒ ඇත්ගොව්වට හිතලා තියෙනවා පාරේ වඩින පසේ බුදුබැන් වහන්සේ නමක් දැකලා. මේ පසේ බුදුබැන් වහන්සේ කියලා කියන්නේ සාමුදුරු නම. මේ බණ භාවනා කටයුතු කරන හිමි නම. ඉතින් ඒ පසේ බුදුබැන් වහන්සේ මරන්න මේ තමන්ගේ යතාව ඒකට වොන කරන කටයුත්ත සිදු කරලා මේ යතාව යවනවා අර පසේ බුදුබැන් වහන්සේ මරන්න. මේ ඇත්ගොව්වේ කියලා ඉන්න කාලෙක. ඉතින් එතෙන්දී මේ පසේ බුදුන් වහන්සේ ඝාතනය කරන්න හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ 이르දින් වඩිනවා. නමුත් පින්වතුනි ඒ වෙලාව නැගිච්ච මහා පාප සිතුවිල්ල. දැන් බලන්න පින්වතුනි පසේ බුදුන් වහන්සේ මැරුවේ නැහනේ. නමුත් අර නැගිච්ච පාප සිතුවිල්ල අත්බැව් ගානක් විපාක දෙදී හැවිලා. උන්වහන්සේ බුද්ධ රාජ්‍ය ලැබුව අත්බැවේ. ඒක විපාක දෙන්න සිද්ධ වුණා අපිම. යාර ආපු සිතුවිල්ල. ඒ කියන්නේ කර්මේ පූර්ණේ වුණේ නැහැ. මැරුවේ නැහනේ. නමුත් ඇතාව යවුවනේ. ඒක නිසා නැගිච්ච පාප කර්මයේ පිටුදුනේ. අත්බැව් ගානක් ඇවිල්ලා. සම්බුද්ධ රාජ්‍ය ලැබුව අත්බැව තුන්හාර විපාක දුන්නා නම් ඔබ එදිනෙදා කරන කියන දේවල් ගැන තව ටිකක් හිතලා බලන්න. මොකද පිටුදුනේ මේවත් එක්ක මේ ගම මේක කරගන්න බෑ. මේවෙන් අපි සම්පූර්ණයෙන් අත මිදෙන්න ඕනේ. ඒ තරම් මහා භයානක කාරණාවක් පිටුදුනේ මේ පාප විපාක කියන ඒවා. මේ කරගන්න පාප කර්ම. මොකද කර්ම කරගන්න තාක්කල් ඒවා සම්පූර්ණයෙන් නිවනට බාධායි. ඔබගේ ජීවිතයේ පිංගුතුනි සැපයක් සුවයක් ලබන්න ඔබට බැරි වෙලා තියෙනවා නම් ඔය සේරටම හේතුව පිංගුතුනි ඔය වැඩිපුරම ඔය කට. මොකද අර අසත්පුරුෂ පිරිස ඇසුරු කර ඒවා නිසා ලබාගත් දෘෂ්ටි නිසා Tamanට කොහෙන් හරි අවඩක් වෙන්න આવොත් එහෙම ටක් ගාලා ඔය කට ඇරලා කියන්න ඕන ටික කියලා දානවා. ඒක කියලෙවල මහා උජාරුවට එහෙම තමයි කියන්නේ මම මෙහෙමත් කිව්වා කියලා මතක තියාගන්න පිළිතුරු ඔය කරන කියන හැම දෙයකටම විපාක තියෙනවා. මොකද තව මිනිස්සෙක් මහා වේදනාවක් දෙන හිත රිදවීමක් ඔය කරන්නේ. ඒවෙන් ලේසියෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ පිළිතුරු. ඒ වගේම පිළිතුරු තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන. පිළිතුරු බුදු කෙනෙක්. උන්වහන්සේගේ කකුල පළලා නරක් වෙච්ච තැලිච්ච ලේ ටික අයින් කරන්න සිද්ධ වුණා. ඔබ අහලා ජීවක වෛද්‍යවරයා උන්වහන්සේගේ ශ්‍රී පතුල පළලා අර ලේ තැලිච්ච අර ගල් පතුරක් වැදිලා ඒ තැලිච්ච ලේ ටික අයින් කරනවා. බුදු වෙලා නවත ගන්න බැරි වුණා. ඒවත් නිකම් නෙමෙයි පිටුනේ උන්වහන්සේ ඔය පෘථුවීශ්වර කියලා රජ කෙනෙක් වෙලා ඉන්න කාලෙක සසරේ. ඒ ඉන්න කාලෙක රජ කෙනෙක් නේ. රජ කෙනෙක් කියලා ඉන්න කාලෙක මිනිස්සෙක් මරලා තියෙනවා. මේ මරන්න අන දීලා ඇති. රජවරු එහෙම. නිකන් හිතලා බලන්න දැන් මේ දැන් ලෝකේ ඔය පාලන තන්ත්‍රයේ ඉන්න පිරිස් කොයිතරම්නම් ඕඩර්ස් දෙනවද මිනිස්සුක මරන්න? මරන්න කියලා ඉතින් අස්සන ගහනවා. පිටුතුනි මරන්නේ හොරෙද්ද? මරන්නේ ස්ත්‍රී දූෂකයෙක්ද? ඒවා අදාළ නැහැ. මිනිස්සෙක්වනේ මරන්න දුන්නේ ඕඩර් එක. ඒක කියන්නේ පිටු රජ කෙනෙක් වෙනවා කියලා කියන්නේ පුදුම කර්මයක් ඒක. මොකද රජතුමා අවසර දෙන්නේ බෑ මරන්න. ඉතින් අවසර දුන්නාට පස්සේ මොකද වෙන්නේ? අර මනුස්සයා වැරදි කරා ඒක හරි. කරපු වැරද්දට මේ මනුස්සයාට විපාකේ ආවා. මේ මනුස්සයා විපාකේ ගෙවෙන. රජතුමාට මොකද නේ විපාක අලුතෙන් එකක් කරගත්තා. ඒ දැන් මොකද වෙන්නේ? ඒක ගෙවන්න ඕනේ. ඒක කියන්නේ දැන් බලන්න හොඳට කල්පනා කරලා. ඉතින් අර පෘථ්වීශ්වරගේ රජතුමා වෙලා ඉන්න කාලේ අර මනුස්සයෙක්ව මරන්න දීපු ඕඩර් එකට ආපු විපාකේ අද්දව ගණන් පෙන්නන්නේ අපාගත වෙලා ඉන්නේ තේ. ඔසුපත් නරකවල ඉන්නේ තේ. නරක ආදි වල ඉන්නේ තේ. අර මනුස්ස ඝාතනයේට. ඒ කරගතක එතනින් නැවතිලා නැහැ පේනවද? එතනින් නැවතිලා නැහැ පිටුනේ අද්දව ගණන් ඇවිල්ලා. ඇවිල්ලා. උන්වහන්සේගේ අන්තිම අද්දවේ දක්වා ආවා. ඇවිල්ලා පිටුනේ එතනත් විපාක දීලා තමයි සම්පූර්ණයෙන් එතනින් නැවතුනේ. ඒ වගේ ඔබ අහලා ඉතින් තථාගතයන් වහන්සේ තිබුණා පිටුනේ අධික හිසරදයක්. උන්වහන්සේ ලෝක ඔලුවක එක්කමක් තිබුණා. සුව නොවන හිසරදයක්. පිටුනේ බුදු කෙනෙකුට.
දැන් ඔබත් කියනවාද අනේ මටත් ඔලු කැක්කමක් තියෙන මේකත් හොඳ වෙන්නේ නැහැ. පිටුදිරි ඔබට ඔලු කැක්කමක් හොඳ වෙන්නේ නැති ඔලු කැක්කමක් තියෙන ගැන අහන්න දෙයක්ද? කෝටි ලක්ෂයක් සක්වලටම ඉන්න. කෝටි ලක්ෂයක් සක්වලටම බුද්ධාඥාව පනවන. මේ තුන් ලෝක ධාතුවටම නීල මාණික්කයක් බැඳූ ලෞතර බුදුපැන්න වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ සමන්විත ඒ කයටත් හිසේ අමාරුවක් තිබුණලු වෙන්වතුනේ හොඳ වෙන්නේ නැති. ඔය අද කාලේ මිග්‍රේන් එහෙම කියලාත් කියන්නේ. බුදු කෙනෙකුට ඒකද නිකම්ම නෙමෙයි තිබුණේ. ඔබ අහලත් ඇති උන්වහන්සේ එක්තරා අත්බැවේක කෙවුල් ගම්මානක ඒ ගම්වාසියෙක් කියලා හිටියා. ඒ ඉන්න කාලෙදී ඒ ගම්වාසීන් වෙන්ගුතුනි මේ මාළු අල්ලන පිරිස. ඉතින් මේ මාළු අල්ලලා ගොඩ දැම්ම මාළුන්ව. මේ ගොඩ දාලා පණ අදින මාළු දැකලා hina වෙලා තියෙනවා. එච්චර. මේ පණ අදින මාළුන්ව දැකලා මැරෙන්න යන මාළු දැකලා hina වෙලා. මාළු මරලා නෙමෙයි. තමන්ගේ පවුලේ අය. ඒ කෙවුල් ගම්මානේ පිරිස තමන්ගේම ඥාති. ඒ පිරිස එකට එකතු වෙලා මොකද කරන්නේ? අර ගොඩ දාපු මාළු ටිකට මේ පුරුෂයා මොකද කරන්නේ? ඒක දැකලා hina වෙනවා. සමහරට පොඩි ළමයෙක් වෙලා ඉන්නේ නැති. පණ අදින මාළු දැකලා hina වෙනවා පිටි. ඒකට ඒකෙන් නැගිච්ච පාප විපාකය ඇදි ඇවිල්ලා බුද්ධ රාජ්‍යය ලැබුවට පස්සේ සුවනවන ඔලු කැක්කුමක් මට්ටමින් හිටියා. බලන්න මේ අත්බැවේ මේ ජීවිතේ ඔය වගේ ඒවා මේ ඔබගේ මිදුල වැලියට ගන්නට ඔබගේ අතින් වෙලා නැද්ද? විතර බලන්න. මැරෙන්න යන මාළුවෙක් අර පණ ගැහ අදින අර ඒක දැකලා hina වෙනවා එකවට එහා ඕන තරම් දේවල් ඔබගේ ජීවිතේ වෙලා තියෙනවද නැද්ද? පින්කුතුනි ඒවා ලේසි පහසු නෑ. ඇයි එහෙම කියන්නේ? දසබලධාරී තථාගතයන් වහන්සේටත් සුවනවන ඔලුකැක්කුමක් උන්වහන්සේගේ අන්තිමත් බැවිටත් එන්න තරම් ඒව ප්‍රබල වුණා. එහෙනම් පින්කුතුනි ඔබ මා කරගත්ත පාප කර්ම ගැන මොකද හිතන්නේ? ඒකමයි කියන්නේ පින්කුතුනි. සබ්බ පාපස් අකරණ. මේ ලෝක සත්වයාට ගිනිගිඩි දීමෙන් ලෝක සත්වයාගේ හිත්වලට ගින්දර දීමෙන් ලෝක සත්වයාට අපවාද උපවාද කිරීමෙන් මේ ලෝක සත්වයාට මේ අහිංසක මිනිසුන්ට ඒ මිනිසුන්ගේ හිත් ඒ මිනිසුන්ගේ කය ඒවට දුක් වේදනා දෙන වැඩ පිළිවෙලක් ඔබ කරනවා නම් පින්වතුනි තාමත් වහ ඕවා නවත්තන්න පින්වතුනි නැත්තම් ඔබට මේ සසරෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ. ඔය කරගන්න කර්ම සියල්ලම ඔබගේ පස්සෙන් ඇවිල්ලා කෙලවරක් නැති තාක්කල් පින්වතුනි විපාක දෙනවා. බුද්ධ රාජ්‍ය ලබන්න කලින් පින්වතුනි පුණ්‍යවන්ත නැද්ද සදාගතෙන් වහන්සේ? තුසිත දෙව්ලොව ඉඳලා නින්නේ. මේ මොනතරම් පින්වන්ත උතුමෝද බලන්න. කාශ්‍යප බුදුබයන් වහන්සේ කාලේ හිටියනේ. පව් විතරක් කරගත්ත උතුමේ බෝසතන් වහන්සේ නමක් නේ. අර කරගත්ත පාප කර්මය ආවා. හේතු සැකසුණා විපාක දුන්නා. ඒකයි කියන්නේ පිටුදී බුදු වුණා කියලා පාප කර්මයෙන් ගැලවෙන්න බෑ. ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ වගේ ඔබ අහලා නැති පිටුදී තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ 12 වෙනි වස් කාලේ මේ 12 වෙනි වස් කාලේ පිටුදී උන්වහන්සේ යවහල් වලදනවා. වස්තුම් මාසෙම යවහල් වල ගන්න සිද්ධ වුණා පිටුදී. යවහල් කියලා කියන්නේ මේ අස්වෙන්ට කන දෙන කෑම. තථාගතයන් වහන්සේගේ උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ දහම්මහන පිරිස උන්වහන්සේට අපෝපස්ථාන කරන පිරිස සිටුවරු බමුණෝ ඕන තරම් කොච්චර හිටියද උන්වහන්සේට අප්‍රමාණ දායක පිරිසක් හිටියනේ. උන්වහන්සේ මොනතරම් පුණ්‍යවන්ත කෙනෙක්ද? නමුත් බලන්න වෙච්ච දේ අන්තිම. ඒ ඔක්කොම තියෙද්දි යවහල් වලදන්න සිද්ධ වුණා. 3 මාසයක්. පොඩි කාලයක් නෙමෙයි. අර කර්මය ආව පිටුදී විපාක දෙන්න. මොකද කර්මයක් කරගත්ත විපාක දෙනවම තමයි. ඒකයි වැඩේ. ඒක නිකන් ආව නෙමෙයි කට තියාගෙන ඉන්න බැරි කමට ඒකත් ආවා. මොකක්ද උනේ? ඔබ අහලා දෙන පුස්ස බුදු පියාණන් වහන්සේ. පුස්ස බුදු පියාණන් වහන්සේ කාලෙදී මේ තථාගතයන් වහන්සේ එකල පුරුෂයෙක් ඉඳලා උන්වහන්සේට කිව්වලු මේ මහානා මේ බත් කනවට වඩා හොඳයි
යවහල් කෑවනම් කියලා. ඉතින් අස්සෙන් දෙන කෑම කෑවනම් හොඳයි කියලා. ඇල්හල් කනවට වඩා හොඳයි යවහල් කෑවනම් කියලා කිව්වා. ඒ කියන්නේ මොකක් හරි හිතට ආපු පොඩි ගැටීමකට මොකක් හරි ප්‍රශ්නයකට වෙන්නේ නැති. සමහරට බුදුහාමුදුරු කියලා අඳුරන්නේ නැතුව ඇති. මොකද බුදුවරුන් එහෙම හොයන්න බෑනේ පිටින් මිනිස්සෙක් නේ. ඉතින් මේ කියලා දෙන්නේ පුස්ස බුදු පියාණන් වහන්සේට. පුස්ස බුදු පියාණන් වහන්සේට කියපු වචනේ. මොකද්ද කිව්වේ? මේ ඇල්හල් කනට වඩා හොඳයි යවහල් කෑවනම් කියලා කිව්වා. බයිගොතුනේ ඒ වචනෙට ආපු විපාකේ. බුද්ධ රාජ්‍ය ලැබුවත් බැවේ වස්තුම් මාසයක් අස්වින්ට කන කෑම බලදන්න සිද්ධ වුණා. ඒ දුක විඳින්න සිද්ධ වුණා. දැක්කද? බුද්ධ රාජ්‍ය ලැබුවත් පින්වතුනි ගැලවෙන්න බැරි වුණා. ඒ වගේ උන්වහන්සේ කොන්දේ අමාරුවක් තිබුණා. උන්වහන්සේ තිබුණ මහා දරුණු කොන්දේ අමාරුව. මේ කොන්දේ අමාරුව දිගටම තිබුණා. උන්වහන්සේ දහම් දේශනා කරගෙන යද්දී. උන්වහන්සේට කොන්දේ අමාරුව වැඩ වෙනකොට උන්වහන්සේ සාරිපුත්තයන් වහන්සේට ඉතුරු කොටස කරගෙන යන්න කියලා එහෙම උන්වහන්සේ කියනවලු. ඇයි ඒ? නිකම්ම නෙමෙයි. උන්වහන්සේ පෙරත් බැවේක පින්වතුනි මල්ලෝපර සූරයෙක් වෙලා ඉන්න කාලේ මල්ලෝපර කරන කාලේ මිනිස්සුගේ කොන්ද කල්ලා තියෙනවා. ඒකේ විපාක පින්වතුනි ආව බුද්ධ රාජ්‍ය දක්වා. නිකන් හිතලා බලන්නකො. මීට කලින් කියපු කාරණා. කට තියාගෙන ඉන්න බැරි වැඩ වෙච්ච දෙයක් නේද? ඒ කියන්නේ තමන්ගේ ඕනෑපාකම් ආවට පස්සේ තමන්ට කොහෙන් හරි මොකක් හරි ප්‍රශ්නයක් මතුනොත් එහෙම ටක් ගාලා එළියට විසි කරන වචන වලින් කෙලින්ම එළියට දාන වචන ටික. ඒ කියන්නේ පිටුදේ සාමාන්‍ය මිනිස්සේ තව කෙනෙක්ව රිද්දන්නේ තමන්ට රිදුනහම. තමන්ට රිද්දිච්ච නිසා මොකද කරේ? රිද්දුවා. රිද්දුවේ පුදු කෙනෙකුට. බලන්න ඔබගේ ජීවිතේ. ඔය කටින් කී දෙනෙකුට බැනලා ඇද්ද කියලා. ජීවිතේ නෙමෙයි පිටුදේ දවසකට කී දෙනෙකුට බනිනවද කියලා බලන්න. දවසකට කී දෙනෙකුට දොස් කියනවද කියලා බලන්න ඔය කටින්. ඒකද ඔය කට ඔය මට්ටමින් තියෙන එක ගැන ඔබ සතුටු වෙන්න. ඒගොල්ලෝ දිට්ඨ ධම්ම වේදින විපාක දෙන්නත් ඉඩ තියෙනවා. ඒ අපි මේ ජීවිතේ කොච්චරනම් මිනිසුන්ට දොස් කියලා ඇද්ද කියලා බලන්න. ඇයි? අපි ඉන්න පරිසරේ. මේ පරිසරේ මොනවද තියෙන්නේ? විෂම ලෝභය. මිත්‍යා ධර්මය. මේ තියෙන්නේ. අධර්ම රාගය. දූෂිත මානසිකත්වයක් තියෙන ලෝකේ තමයි අපි දැන් ඉන්නේ. ඒ දූෂිත මානසිකත්වයක් තියෙන මිනිස්සුගේ හිතවල තියෙන්නේ තන්නේ කරම ද්වේෂයේ රාගය. මොකද අධික ලෙස ලෝකේ එල්බගෙන ඉන්නේ. අධික ලෙස ලෝකේ අල්ලගෙන ඉන්නේ. අපි මතකද එක්තරා දේශනාවක් කතා කරා. මේ රාගය සම්බන්ධයෙන්. අධර්ම රාගයක් තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ හිතවල මානසිකත්වයේ පෙර ඉඳපු මිනිස්සුන්ට වඩා අධික ලෙස වෙනස් වෙලා තියෙන්නේ. අධික ලෙස මේ ලෝකෙට බැඳිලා තියෙන්නේ. ලෝභය ඉහවහා ගිහිල්ලා තියෙන පිටුතුනේ. යමකට ලෝභය ඉහවහා ගියොත් එහෙම පිටුතුනේ ඒත් එක වෙන එක තමයි අනිත් එක. ඥාතිය, ද්වේෂය. අධික ලෙස මිනිස්සුන්ට කේන්තිය. පොඩ්ඩේ හැම යන්න බෑ. හොසලඟින් මැස්ස යන්න බෑ. හොසලඟින් මැස්ස යන්න බැරි බල්ලොන්ටනේ. මේ වගේ මිනිස්සු ඕන් තරම් ඉන්නවා. හොයාගන්න. ජොබයි ගමේ පොයේ පොඩ්ඩක් ඇවිද්දන ඕන් තරම් හොයාගන්න පුළුවන්. ඔබත් එහෙම නැතුව ඇති. එහෙමනම් පිටුද වහව අයින් කරගන්න. ලේසි පාසු නෑ. කට තියාගෙන ඉන්න බැරිවට වෙච්ච දේ. සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබු වෙලාවෙත් පිටුතුනේ. අර කියපු වචනෙට ඇත්තරම අස්සය කන කෑම වලදලා 3 මාසයක් දුක් විඳින්න සිද්ධ වුණා. කාටද? ඔබටද මටද නෑ. මේ භද්‍ර කල්පේ 4 වෙනිට පහළ වෙච්ච ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ටිකක් හිතලා බලන්න. ඒකයි කියන්නේ මේකුතුනේ පාප කර්ම කියන ඒවා ඔබගේ ඇතේ වෙනවනම් ඔය කට සුපර් ග්ලූ ටිකක් දාලා අලවන්න. ඒක ඊට වඩා හොඳයි. බටයක් දාගත්තත් කමන්නේ කැම ටිකක් ඇටට යන්න. මොකද ඔය කටින් පිට වෙන වචනවල බරපතලකම පිටුනේ මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක පෙන්වන්න තමයි පිටුනේ මේ ටික ඔබට මේක මතක් කරලා දෙන්නේ. මොන තරම්නම් දරුණුද කියලා. ඒ වගේ ඔබ අහලා නැති වෙනු තථාගතයන් වහන්සේට උන්නද හැදෙන රෝගයක්
ලේ අතිසාරේ. එනේ උන්වහන්සේ ලේ බඩේ ලියනවා. බුදු කෙනෙකුට ලේ අතිසාරයේ රෝගයක් හැදෙනවා. ඒකට හේතුව පිළිතුරු උන්වහන්සේ පෙර අත්බැවක වෛද්‍යවරයෙක් කියලා ඉඳිය කාලයක් තිබුණා. ඒ වෛද්‍යවරයෙක් වෙලා ඉඳී කාලෙදී බෙහෙත් ගන්න ආපු සිටුවරේ මොකද කරේ? බෙහෙත් ටික අරගත්තා සල්ලි දුන්නේ නැහැ. ඔබගේ ජීවිතේ මේ වගේ ඕන තරම් වෙලා ඇති. ඒවට පොඩි පොඩි පනිෂ්මන්ට් දෙනව නේද ඔබ? පොඩි පනිෂ්මන්ට් එක. ඒවා දැන් සාමාන්‍ය ලෝක සමාජයේ බොහොම විහිළු මට්ටමේ යන්නේ. ඉතින් මේ වෛද්‍යවරයා හිතුණ පොඩි පනිෂ්මන්ට් එකක් දෙන්න ඕන කියලා මට මේ කරපු වැඩේට. මොකද්ද කරේ? බෙහෙතක් හදලා දුන්නා ලේ බඩේ. කාටද? අර සල්ලි දීපු නැති සිටුවරයාට. බෙහෙතක් හදලා දුන්නා මම හොඳ වැඩක් කරනවා කියලා හිතාගෙන ලේ බඩ යන බෙහෙතක් හදලා දුන්නා. ඒකුතුනේ හදලා දීපු බෙහෙත නිසා අර මනුස්සයා ලේ බඩ යන්න ගත්තා. ඊට පස්සේ මේ මනුස්සයා බය වෙලා ඊට පස්සේ සල්ලි දුන්නා. මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඊට පස්සේ ලෙඩේ හොඳ වෙන්නේ නැති. හැබැයි ලෙඩේ හොඳ වුණා කියලා කරගත්ත කර්මෙ ගෙවුන්නේ නැහැ. සමහර අය එහෙම හිතාගෙන මේ පව් කපන්න කර්ම කපන ක්‍රමය. එහෙම කපන්න බෑ. මහා පාප කර්ම කරලා ඉවර ඊට පස්සේ ලොකු පිනක් කරන අරකට කැපිලා යන අර සමීකරණ වගේ. සමීකරණ තුලිත කරනවා වගේ ඒකට මේක කපනවා. ධන දෙකට ඍණ දෙකක් කපනවා. මේ වගේ එහෙම කපන්නේ. එහෙම කපන්න බෑ බෙන්තුනේ. එහෙනම් මේ මිනිස්සේ ආයෙත් හැරේ බෙහෙත් දුන්නේ හොඳ වෙන්නේ. ඉතින් බෙහෙත් දුන්නා කියලා කෝ හරි ගියේ නෑනේ. අර කර්මي තියෙනවා. මේක බෙහෙත් දුන්නාට පස්සේ පිනස් සිද්ධ වෙනවා. ඒක වෙනම තියෙනවා. පාපයක් කරාට පස්සේ පාප කර්මය වෙනම තියෙනවා. පාප කර්මයක් කළා පුණ්‍ය කර්මයක් කළාට පස්සේ පාප කර්මය පුණ්‍ය කර්මයට කැපිලා යනවනේ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. පුණ්‍ය කර්මයක් කරාට පස්සේ පුණ්‍ය කර්ම විපාක වෙනම තියෙනවා. පාප කර්ම විපාක වෙනම තියෙනවා. පුණ්‍ය කර්මයක් කරාට පස්සේ වෙන්නේ එක මේක දෙයයි. පුණ්‍ය කර්මයට අනුව සමානතරයක් හැදෙනවා. විපාක දෙන්න සුදුසු. දැන් මේ හිතන්නකෝ. ලෝකාන්තරික නිරේ. ඉතින් විපාක දෙන්න ඕන කරන කර්ම ඔබගේ ජීවිතේ රැස් කරලම නැද්ද? රැස් කරලා ඇති ඕන තරම්. මේ අත්බැවේ රැස් කරලා නැද්ද? ඕන තරම් ඇති. ඇයි එන විපාක දෙන්නේ නැත්තේ? ඔබට මේ වෙලාව විපාක දෙන්නේ පුණ්‍ය විපාකයන් නිසා. ඒ ඔබ දැන් මිනිස්සෙක්නේ. ඔබ මිනිස්සෙක් කියලා ඉන්න නිසා දැන් මේ මනුස්ස ලෝකේ මනුස්සත්වයක් කියලා ලැබලා ඉන්නේ. මනුස්සත්වය ලැබලා ඉන්න නිසා අර ලෝකාන්තරික නිරේ තියෙන අර මහා කර්ම විපාකේ ඔය කයට ඇදිලෙන්න හේතුවක් නැහැ. ඒ නිසා ඇදිලෙන්නේ නැතුව මිසක් අර කර්ම විපාකේ නැහැ නෙමෙයි. ලෝකාන්තරික නිරේ කියලා කියන්නේ පිටුතුනේ තථාගතයන් වහන්සේ උදාහරණයකට දෙනවා. රත් වෙච්ච යකඩ තලියකට යකඩ ප්ලේට් එකකට ඒ කියන්නේ ගිනියම් වෙච්ච යකඩ ප්ලේට් එකට වතුර බින්දුවක් දැම්මහම ආන්ගේ වතුර බින්දුව පිපිරිලා යන්නේ යම්සේද අන්න ඒ වගේ පිටුනේ ලෝකාන්තරික නිරේ කියන එකේ සීතලට මිනිස්සු ඒකේ ඉන්න නිර්සත්‍යයේ කය පුපුරලා යනවා කියලා. අද විද්‍යාඥයෝ විසින් ඔය හොයාගෙන ඉන්න කළු කුහර කියලා. ලෝකාන්තරික නිරේ. ඒ කියන්නේ මේ ලෝක අන්ත අතරේ තියෙන කොටස. ඒ කියන්නේ පෘථිවි කබෝල ඇතුලේ තියෙන අටමහා නරකාදී නෙමෙයි. මේ සක්වලවල අතර තියෙන නිරේ. තනිකරම සම්පූර්ණ අන්ධකාරය. තනිකර ඝන අන්ධකාරය එක්කෙනෙක්ට එක්කෙනෙක් පේන්නේ නැහැ. බුදු කෙනෙක් යන්තම් ලෝ පහළ වෙනකොට පුංචි ආලෝකයක් යනවලු. ඒ ලෝකාන්තරික නිරේට අපි දවසක් කතා කරමු මේක නිරේ පිළිබඳ. මේ මිනිස්සු මේ කිසිම දෙයක් දන්නේ නැතුව මේ හැම දෙයක්ම කරන්නේ. මොනවද මේ නිරේවල් කියලා කියන්නේ? ඒවට යන්න ඕන කරන හේතු මොනවද? තථාගතයන් දේශනා කළා තියෙනවා මේකද මේ හේතු නිසා මෙහි යනවා මේ හේතු නිසා මෙහි යනවා කියලා. ලෝකාන්තරික නිරේට යන ප්‍රධාන හේතුවක් තමයි මිත්‍යා දෘෂ්ටිය. අපි දවසක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය ගැන. ඒකත් වෙන්නේ සනිකරම කට නිසා. මිච්ඡා දිට්ඨි කම්ම සමාදානත් ඒ කායස වේදා අපාය නිරයන් පපන්න. ඒ ගිහිල් ඉවරලා ලෝකාන්තරික නිරේවල වල උපදිනවා. මොක නිසාද? කට නිසා. ඉතින් ඒසා මහා දුක් විපාක ගෙන දෙන ක්‍රමවේදයක් පිටුතර මේ පාප කර්ම කියලා කියන්නේ. ලේසියෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. පුණ්‍ය කර්ම කරා කියලා පිටුතරේ පාප කර්ම කැපෙනවා කියලා එකක් නැහැ. පුණ්‍ය කර්ම කරලා ඉවරලා ඒ පුණ්‍ය කර්මයට ඕන කරන සමානන්තරය හැදුණා. ඒ කියන්නේ පුණ්‍ය කර්මයේ ඇදලා එන්න ඕන කරන විපාකේ නම් තියෙන්නේ. එහෙනම් අර පාප විපාකේ ඇදිලා එන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවක හරි
සමානතරේ හැදුනොත් එහෙම පාප විභාගය ඇදිලෙනවා කෙලින්ම. ඒක කිය ඔබගේ ජීවිතයේ ලෝකාන්තරික නිරේ උපදින්න ඕන කරන පාප කර්ම ඕන තරම් කරලා ඇති. ඒ කර්ම ශක්තිය තියෙනවා පිටුතුනේ. නැහැ නෙමෙයි තියෙනවා. ඒක ඔබට දැන් ඇදිලෙන්නේ නැතුව මනුස්ස ලෝකේ ඉන්න නිසා වෙයි. ඔතනින් කාය කැඩලා ගිහිල්ලා ලෝකාන්තරේ ඉපදුනොත් එහෙම ඉපදුන දවසේ ඉඳලා ඉපදුන මොහොතේ ඉඳලා පිටුතුනේ කල්ප කොටි සහස්‍රයක් යනකම් එකෙන් චුත වෙනකම්ම යම් දවසක ඒකෙදි විපාක දෙන්න ඕන කරන සියලුම කර්ම හරියට කෝච්චියක් වගේ එකින් එක ඇදී එනවා. බල්ලා උනාට පස්සේ තමයි පිටුදුරි කරපු බලු වැඩවල බලු කර්ම වල විපාක එන්නේ. එතකන් වෙන්නේ නැහැ. මේවා මිනිස්සු දන්නේ නැති ගම නිසා සමහරු කියන ඔන්න බලහම මම බලු වැඩක් කරා කෝ මට මුකුත් නැහනේ. ඔන්න බලහම මම හොරකමක් කරා කෝ මට මුකුත් නැහනේ. මම මෙන්න මේ දේවල් හොරගම් කරා කෝ දැන් ওই හොරගම් වල විපාක තියනවල කෝ ඉතින් මුකුත් නැහනේ. මුකුත් නැහැ. ඇයි? ඔබ මිනිස්සුන්නේ තාම. ඔය කාය කල්ල ගිය ගමන් බල්ලා වෙනවා පිටින් බල්ලා වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න සමානතරේ හැදුනා. මොකටද අර අනන්තර බහැ ගන්න? අනන්තර කිව්වේ ඒ කරගත්ත බලු කර්ම. බලු වැඩ. මේ ජීවිතේ ඉන්න තාක්කල් කරගත්ත බලු වැඩ. ඔබ දන්නවනේ ඒ කර වැඩේ බලු වැඩද නැද්ද කියලා. අපි නෙමෙයි මේක දන්නේ ඔබනේ දන්නේ. ඔබ කරගත්ත යම් බලු වැඩ ටිකක් තියෙනවා නම් අපේ මේ බලු වැඩවල කරපු කර්ම ඔබට දැන් අයින් කරන්න බෑ shift delete ගහලා. ඒකයි කියන්නේ මේ සසරේ භයානකකම. ඒව දැන් කර්ම තියෙනවා පින්තුනි. කොයි වෙලාවකරි කාගෑල කියලා බල්ලෙක් වුණොත් වෙච්ච දවස් ඉඳලා පින්තුනි කරගත්ත සියලුම බලු කර්ම වල විපාක එන්න ගන්න. බලු ඇද්දවේ කෙලවරක් වෙන්නේ නැහැ. ඇයි? අර විපාක ඔක්කොම ඇදෙන්න ගන්නවා. එතකන් ඇදෙන්නේ නැහැ. ඒක හරියන්නේ නිකන් පිංගුතුනි නිකන් හිතන්නකෝ මොකක් හරි මේසයක් උඩ යකඩ කුඩු ටිකක් දාලා තියෙනවා කියලා. ඉතින් මුළු මේසේ හැමතැනම යකඩ කුඩු විසිරලා තියෙන්නේ. යකඩ කුඩු විසිරලා තියෙන්නේ ඉතින් මේ මේසේ උඩට අපි තුමු ප්ලාස්ටික් කෑල්ලක් දැම්මා කියලා. ඉතින් ප්ලාස්ටික් කෑල්ලක් දැම්මා කියලා යකඩ කුඩු ඒකට ඇදෙන්නේ නැහැ. යකඩ කුඩු ඇදෙන්නේ නැහැ කියලා කියන්නේ යකඩ කුඩු නැහැ කියන එක නෙමෙයි. යකඩ කුඩු තියෙන ඇදෙන්නේ නැහැ ඒකට. හැබැයි ඔය මේසේ උඩට කාන්දම් කෑල්ලක් දැම්මොත් කාන්දම් කෑල්ලක් දාලා ඔය මේසේ ටික හොල්ලන්නකො මොකද වෙන්නේ බලන්න හැම තැනම තියෙන යකඩ කුඩු ටික සේරම ඇදෙන්න ගන්න කාන්දම් කෑල්ල ගතියට ගතිය ඇදෙන්නේ අර කරගත්ත පාප කර්ම පිටුත් ඒක කියන්නේ මේ ජීවිතේ කරගත්ත සියලුම දේවල් ඔබගේ මනුස්සකය කැල්ල ගියොත් එහෙම පිටුනේ ඔය ඔක්කොම අර මේසේ උඩ තියෙන යකඩ කුඩු ටික වගේ එකක් නෑර ඔක්කොම ඇදෙන්න ගන්නවා කරන කලට පව් මීරේ මීසේ. ඇයි විපාකයක් පේන්නේ නැහනේ. අර ප්ලාස්ටික් කෑල්ල නිකන් හිතනවා ප්ලාස්ටික් කෑල්ල කියන මනුස්ස ජීවිතය කියලා. මනුස්ස ජීවිතේට ඕන තරම් පාප කර්ම කරන්න පුළුවන්. මතක තියාගන්න කරන සියලුම පාප කර්ම අර මේසේ උඩ තියෙන අර යකඩ කුඩු වගේ මුළු මේසේ හැම තැනම විහිදි යනවා. දවසින් දවස එකතු වෙනවා. විහිදි මුළු හැම තැනම පැතිරෙනවා පාප කර්ම. ඉතින් හැබැයි දෙන්නේ නැහැ. ඇයි? ප්ලාස්ටික් කෑල්ල නිසා. කොයි වෙලාවක හරි පිංගුතුනේ කාය කෑල්ල ගිය ගමන් ඕක පෙරලෙන යකට අර මේ කාන්දම් කෑල්ල බවට. කාන්දම් කෑල්ල කවට පාත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර කරගත්ත සේරම ඇදෙන්න ගන්න ගැලපෙන ඒවා. ඒක කියන්නේ. පෙරේත අත්බැවේ ලැබුවොත් එහෙම පිංගුතුනේ පෙරේත අත්බැවේ ලැබෙන්න ඕන කරන පාප කර්මයට අදාළව අනුකූලව ඒ ජීවිතේ කරගත්ත සේරෝම ඒකට ගැලපෙන පාප කර්ම එදාට ඇදෙන්න ගන්නවා. ඒකයි ගැලවෙන්න බැරි. ගියොත් ගියා තමයි. ගිහිලා සතියකින් ආයි මනුස්ස වෙ එහෙම බෑ. ගියොත් ගියා. බල්ලා වුණොත් උනා තමයි. හසරක් පුරා කරගත සේරම ටික ඇදෙන්න ගන්නව ගැලපෙන. ඇදී ගෙවෙනවා. කාටවත් බෑනේ අයින් කරන්න. එහෙම මොකුත් කරන්න බෑ. අඩුම ගානේ පිටුනේ ඔබට මනුස්සාවිසය ලැබිලා තියෙනවා. ඔබට මනුස්සාවිසය ඔබට බෑ දැන් ඕක අයින් කරන්න. ඔක්කොම කර්ම විපාක. ඔබට මේ මනුස්සාවිසය දැන් ඔබට ලැබෙන තියෙන මනුස්සාවිසය ඔබට අඩු කරන්න බෑ වැඩි කරන්න බෑ. ඔබට කර්මයක් කරලා නැවත මනුස්සත්වය ලැබෙන්න ඕන කර්මයක් හදා ගන්න පුළුවන්. ඒකත් විපාක දෙන දවසට තමයි આવොත් එන්නේ නැත්නම් ඒත් නෑ. එහෙම මුකුත් කරන්න බෑ. දැන් නිකන් හිතන්න ඔබගේ ගෙදර බල්ලෙක් ඉන්නවා. දැන් ඔබ කැමති නැද්ද බල්ලා මිනිසෙක් වෙනවට? ඇයි? මිනිසෙක් වුණා නම් ඔබට බර ටික කියලා දෙන්න පුළුවන්. ඒක කරන්න බලන්න මිනිස්සේ. ලෝකේ ඉන්න ඕන වෛද්‍යවරයෙක් ගාට අරගෙන ඕන ඉන්න සල්ලි වෛද්‍ය කරේ ගාඩ අරගෙන මේ මිනිස්සෙක් කරලා දෙන්න කියලා බලලා කොහොමද කරන්නේ? කරන්න බෑ.
ඒකයි කියන්නේ කර්මජයි කියලා. කර්මයෙන් ජනිත වෙන්නේ. කම්මස කොහොමහි කම්මදායද. විද්‍යාඥයෝ ආදී වශයෙන් විවිධ එක එක පඬිතු පිරිස් ලෝකේ හැමතැනම ඉන්නවා. ඉතින් ඉඳලා මොන හරි කරලා ඉතින් මැරලා යනවා. නමුත් ඔය කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද වෙන්නේ කියලා. ඔය සියලුම දේවල් පිළිබඳ කර්ම ශක්තියෙන් ජනිත වෙන්නේ. අපි දවසක් ඒක කතා කරමු. කරන්න බෑ. ඒ බල්ලා වරන් ගිය ලෝකින ඕන කෙනෙකුට දීලා පුළුවන් නම් මිනිස්සෙක් කළ දෙන්න. කරන්න බෑ. මොකද බලු කය හටගත්තේ කර්මජව. ඔබගේ කය බල්ලෙක් බලු කය බවටපත් කරන්න පුළුවන්. ඔබට පුළුවන් නම් කරන්න. බෑ කරන්න. කර්මයෙන් ජනිත කළ දෙනවා. කර්ම ශක්තියෙන් ජනිත කරන්නේ. ඒව කාට වෙනස් කරන්න බෑ. ඒකයි කියන්නේ මේකට. මේ කාරණා අපිට ඔබට මතු කර දෙන්න උත්සාහ කරන්න බේකද කොහොම හරි මෙතනින් එහාට ඔබට නිවන කරගන්න ඕන නම් බේකද මේ මහා ඝන අඳුරෙන් ගැලවෙන්න ඕන නම් වහවහ ඔබගේ ජීවිත වෙනස් කරගන්න ඕනේ බේකද. ඉතින් ඒ වගේ ඔබට අන්තිමටම තථාගතයන් වහන්සේ විඳපු දුක්ඛඳ මොකද්ද? උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. ඔබ අහලා ඇතිනේ අර බඩ පිටට ඇලෙනකම් ගස්වල කොළ වළඳ ගෙඩි වළඳ පොතු වළඳ කෑමක් නැතුව වර්ධියේ ගිරිලා ආදී වශයෙන් විවිධාකාරයෙන් මහා දුක්ඛනකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ හැම බුදු කෙනෙක් මෙහෙම දුෂ්කර ක්‍රියා කරන්නේ නැහැ ඒ වගේ. සමහර බුදු පියාණන් සමහර බෝසත්ණන්ලා බොහෝ පහසෙන් බුද්ධ රාජ්‍ය ලැබුණා. නමුත් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන ඇයි දන්නවද ඒ කියලා? නිකන් නෙමෙයි එකත් කරන්න සිද්ධ වුණේ. කට තියාගෙන ඉන්න බැරි නිසා. මේ කට නිසා. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? කට තියන් ඉන්න බෑ. කට වහගෙන ඉන්න ඒ ප්‍රශ්නේ නෑ. ගෞතම බුදු පියාණන් වහන්සේට කලින් මේ ලෝකේ පහළ වුණානේ පිටුද කාශ්‍යප බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ කාශ්‍යප බුදු පියාණන් ලෝ පහළ වෙන කාලේ ගෞතම බුදු පියාණන් වහන්සේ ඒ කාලේ බ්‍රාහ්මණෙක් වෙලා හිටියා. මම මතක හැටියට ජෝතිපාල බ්‍රාහ්මණයා. ජෝතිපාල බමුණ වෙලා හිටියා. ඉතින් ජෝතිපාල බමුණ වෙලා ඉඳලා එයාගේ යාළුවා ගටිකාර බමුණට කියනවා මේ කාශ්‍යප බුදු පියාණන් අඳුර ගන්න බැරුව. කියන ඔය මේ මුඩු මහනට එහෙම බුදු වෙන්න පුළුවන්ද? බුද්ධත්වය කියලා කියන්නේ මහා මේ බොහොම දුර්ලභව ලැබෙන එකක්. එහෙම පුළුවන්ද? එහෙම කීලිවල දොස් කිය. ඔය බුදුබව එහෙම ලවන්න පුළුවන් දෙකත් බුදුබව කියලා කියන්නේ මහා දුර්ලභ එකක්. බුද්ධ කියලා අඳුර ගන්න බැරුව. දැක්ක නේද කට තියාගෙන ඉන්න බැරුවට කියපු දේ? කියලා දින කාටද අන්තිමට? කාශ්‍යප බුදු පියාණන් වහන්සේට. පින්තුනේ ඒ කතාව කිව්වේ කවුද දන්නවද? ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනා. ඒකයි වැඩේ කියන්නේ. ඊළඟට සම්මා සම්බුදු වෙන්න ඉඳපු කෙනා ඔය කියන්නේ. ජෝතිපාල බමුණ කියන්නේ මේ ඊළඟට බුදු වෙන්න ඉඳපු කෙනා. අපේ ගෞතම බුදු වෙන ආසේ පෙර අත්බැවේ. ඊළඟට බුදු වෙන්න ඉන්න දන්නේ නැහැ නේද? අර කාශ්‍යප බුදුහාමුදුරනේ කියන මුඩු මහන එහෙම බුදු වෙන්න පුළුවන් දෙහෙම දුර්ලභ මේ බුද්ධ රාජ්‍ය කියලා කියන මහා දුර්ලභ එකක් කියලා ඉවරලා ගටිකාර බමුණත් එක්ක දොස් කියනවා. කට තියාගෙන ඉන්න බැරි කමට වෙච්ච දේ. ඒක ප්‍රතිඵලයක් ඉදිරිය පින්වතුනි බුද්ධ රාජ්‍යය ලබන අත්බැවේදී බෝසතාණන් වහන්සේට බුදුබව ලබන්න අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන සිද්ධ වෙනවා. නිකන් හිතලා බලන්න. ඒකයි කියන්නේ. කර්මයක් කරගත්තොත් ඒක පින්වතුනි ආයි පස්සෙන් එනවා කොහොමදවත් ඒකෙන් ගැලවෙන්න බෑ. කර්ම අහෝසි කරගන්නවා කියලා කියන්නේ පින්වතුනි කර්මය ඩිලීට් කරනවා කියන එක නෙමෙයි. කර්මය ඇදිලා එන්න තියෙන සමනන්තරය අයින් කරනවා කියන එක. ඒ කියන්නේ අර අපි කලින් කතා කරේ මේසය. මේ යකඩ කුඩු දාලා තියෙන මේසෙට කාන්දම් කෑල්ල වැටෙන එක නවත්ත ගන්න පුළුවන් වුණොත් අර යකඩ කුඩු ඇදිලෙන්නේ නැහැ කවදාවත්. අන්න එහෙම එකක් අහෝසි කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කාන්දමක් මේස උඩට වැටෙන එක නවත්ත ගන්නවා. එතකොට යකඩ කුඩු ඇදිලෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ යකඩ කුඩු ඔක්කොම වාෂ්ප වෙලා යනවා කියලා. යකඩ කුඩු ඔක්කොම නැති වෙලා යනවා කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. ඒවා හරියට තේරුම් ගන්න මිනිස්සු නැත්තම් ඒ ඔක්කොම පටලගෙන ඉන්නේ. පාප කර්ම කරගෙන අන්තිමට පිනක් කරගන්න. එතකොට හරියන්නේ. එහෙම හරියනවා නේද? කොච්චර ෂෝක්ද? එහෙම හරියන්නේ නැහැ. බුදු කෙනෙක් තමයි පිටුනේ මේකෙන් ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය කියලා දේශනා කරේ මේ ලෝකෙට වෙන දැන් නැහැ වෙන මිනිස්සු.
ගැලවෙන්න පුළුවන් එකම එක ක්‍රමයයි. ඇදිලා එන්න ඕන කරන සමානන්තරය අයින් කරනවා. සමානන්තරය අයින් කරාට පස්සේ මේ පාප කර්ම ඇදිලා එන්නේ නැහැ. නිකන් හිතලා බලන්න මේ කාරණා 12ක් පින්තුනේ බුදු පියාණන් වහන්සේට විපාක දුන්නේ. බුද්ධ රාජ ලව්ව අද්දවේ. නිකන් හිතලා බලන්න. ඔබ අප කරගත්ත දේවල් මෙච්චරයි කියන්න පුළුවන්ද? මේ පෙරාත් බැවල කරපුවානේ උන්වහන්සේ විපාක දුන්නා. ඔබ අප පින්තුනේ ඔබ හොඳටම දන්නවනේ මේ ජීවිතේ ඔබ කොච්චරනම් පාප කර්ම කරලා තියෙනවද කියලා. කොච්චරනම් කරලා ඇද්ද? ඔය කටින් කොච්චරනම් අපවාද උපාද කරලා ඇද්ද මිනිස්සුන්ට? කොච්චරනම් මිනිස්සුන්ට බැනවැදලා ඇද්ද? ඔහේ කටට එන වචන ඔහේ කියනවා. කියන්නේ කාටද කියලාවත් දන්නේ නැහැ. සමහරවල්ලාට සිල්වන්ත ගුණවන්ත මිනිස්සුන්ට. කොහේ හරි මේ මිනිස්සෙක් ඔහේ ඇවිල්ලා කියවන ඒවා අරගෙන ඉවරලා ඒවා රමණීය කර දෙන්නත් එක්ක තුලා ඔහේ කියවන. පිටුතුනේ මේ ස්ත්‍රියාව වැඩි පිරිසක් අපාගත වෙන ප්‍රධානම හේතුව කට. ඇයි? ගේ ඇතුළට මොනව කරන්නේ? හතර වටේම තීන ටික කුණු ටික ඔක්කොම එකතු කරන් ඇහිල්ල වෙලා ගේ ඇතුළට කියව ඉන්නවා. මිනිස්සු ටික මොකද කරන්නේ? පත්තරේ කියවන්න ගන්න. ඒ ගානට වැඩේ වෙනවා. ආයි නෑ. මහත්තුරු ටික මොකද කරන්නේ? ඔෆිස් එකට ගිහිල්ලා වෙලා පත්තරේ බල පත්තරේ තීන ටික කියවන රෑ නිවුස් වල බලපු ටික ඒ ටික කියව ඉන්න කිය හතර වටේටම බැන ඉන්නවා. ස්ත්‍රියව ටික මොකද කරන්නේ? ගෙදරට දැන් ටීවී එකක් දා ගන්නවා. ටීවී එක දාලා වෙලා ටීවී එකේ දෙනවා නිවුස් ටික ඒ ටිකත් අහගෙන වෙලා ගමේ ගොඩේ ඉන්න කට්ටිය හෙල්ලෙලා ඉතුරු විස්තර ටිකත් කියන කුණු ටික කීරෙලා මොකද වෙන්නේ? අර ගුරුහවුරු දේශනා කරා වගේ මේ සාලය කියලා කියන්නේ ඇත්තට හූනියම් පෙට්ටිය තමයි. හූනියම් මඩුවක් කෙලින් සාලය කියලා කියන්නේ. මනුෂ්‍ය ජීවිත අමුයේ වනසලා දාන. සතර පායල් මව දෙනවා. සාලේ මැද. කට තියාගෙන ඉන්න බැරි නිසා. ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කරන කාරණා හරියටම හරි. බත් කන්න විතරක් කට අරින්න. මොකද ඔය කට කියන එක පින්වතුනි මහා පුදුම දේවල් කරන්නේ. පේනවනේ බුදු පියාණන් වහන්සේට වෙච්ච දේ. බලන්නේ කරගත කර්ම වලින් කීයක් කට නිසා වෙච්ච දේවල් නෙමෙයිද කියලා. දොස් කියලා මිනිස්සුන්ට. බුදුවරු කියලා හොයාගන්න බෑ සීලවන්ත මිනිස්සුද කියලා හොයාගන්න බෑ. දන්නේ නැහනේ. දන්නේ නැති ගමට Tamanට මොකක් හරි අඩුවක් පාඩුවක් වරදක් වුණොත් එහෙම ටක් ගාලා මොකද කරන්නේ? කට ඇරියයි බෞද්ධස් කිව්වා. ඒ දොස් කියන ඒවාට පිටුතුනේ දැන් ඔය තියෙන බුද්ධ රාජ්‍ය ලැබුවත් බැවිනේ. බුද්ධ රාජ්‍ය ලැබුවට පස්සේ ආපු විදිහනේ ඔය තියෙන්නේ. නිකන් හිතන්නකෝ ඊට කලින් කොහොමද එන්නේ නැද්ද කියලා. ඔය කර්ම ගෙවි ඇවිල්ලා අනුශේ මට්ටමක් තියෙනවනේ ඇදිලා එන්නේ නැත්තේ. නිකන් හිතන්නකෝ ඊට කලින් කොහොමද වෙන්නේ නැද්ද කියලා. කී වතාවක් නිරේවල ලගින් නැද්ද? කී වතාවක් තිරිසන් යෝනි වල ලගින් නැද්ද? කී වතාවක් අසුර යෝනි වල ලගින් නැද්ද? කී වතාවක් ප්‍රේත විෂයන් වල ලගින් නැද්ද? ලෝකාන්තරික නිරේවල ලගින් නැද්ද? මොනව නිසාද? කරගත පාප කර්ම නිසා. ඒකයි කියන්නේ පිටින් සබ්බ පාපසකරණ. මේ සියලු පාපයන්ගෙන් මිදෙන්න පිටින් වහ මිදෙන්න. දැඩි අදිස්ථානයෙන් මිදෙන්න පිටින්. නැත්තම් අපිට මේ ගමන මෙතනින් එහාට යන්න බෑ. හොද මඩි දාලා මේක කරන්න බෑ පිටින්. කවදාවත් ඔය ගැලවෙන්න බෑ. මොකද ඔබ එදිනෙදා කරන සියලුම කර්ම පාප කර්ම පිටින් කොයි වෙලාවෙ කොහොම ඇදෙනවද දැන සමහරට මේ අත්දැවීම ඇදෙනවා. ඔබ කරන කියන දේවල් අනුව තමයි ඔබගේ අනාගතය සැකසෙන්නේ. ඔබ හිතන පතන විදිහ අනුව තමයි ඔබගේ අනාගතය සැකසෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. ඔබ හිතන්නේ පතන්නේ කොහොමද? ඒකට අනුව තමයි ඔබගේ අනාගතය නිර්මාණය වෙන්නේ. ඒක මේ මිසක් ඔබගේ අනාගතය වෙන කවුරුත් හදලා දෙනව නෙමෙයි. කාටවත් බයින්න එපා. මේක කවුරුත් වැරදි නෑ. තථාගතයන් වහන්සේ ගන්න උදාහරණයට බුදු පියාණන් වහන්සේට බලන්න අර චින්චිමානිකාව ඇවිල්ලා. අර සුන්දරි පරිබ්‍රාජක ඒ කතාව අරන් බලන්න. ඒ තැන්වල බලන්න මොනවද වෙලා තියෙන්නේ කියලා. උන්වහන්සේ එක විදිහකට අපවාද උපාද කරනවා. බලන්න උන්වහන්සේ එක තැනකදීවත් පින්වතුනි ඒව හරියට තේරුම් ගන්න එක වචනයක්වත් කාටවත් කියන්නේ නැහැ උන්වහන්සේ. ඔබට පින්වතුනි ඕන තරම් මිනිස්සු අපවාද උපාද කරනවා ඇති. හිතන්න එපා නිකම්ම කරනවා කියලා ඕවා. නිකන් හිතන්නකෝ. ඇයි මේ මිනිස්සයම ඇහිල්ලා ඔබටම අපවාද උපාද කරේ කියලා. වෙන කාටවත් බැන්නේ නැහැ ඔබටම බැන්න. කොහොමද මේ වුනේ? නිකම්ම නෙමෙයි ඒවා වෙන්නේ. සමහරවිට ඔබගේ කුසල දරුවෝ වෙනවා. පුදුම වදයක් දෙන්නේ. ඒවා ගෙවෙන්න දෙන්න පිටුදේ කරන්න දෙයක් නැහැ. පුස්ස බැන්ති කරෝති. ගෙවි යන්න දෙන්න. ආයි කරගන්න එපා අලුතෙන්.
පිඟුනේ අතප්පයක් කපලා දැම්මත් ඒ අතප්පයක් කපන මිනිස්සයාට බයින්නවත් එපා. මොකද ඒ අතප්පයක් කපන මිනිස්සයා දැනටත් කරගන්න මහ විශාල කර්මයක්. එයා පටන් ගන්නවා ඔබ ඉවර කරලා දාන්න. එයා පටන් ගන්න ඔබ ඉවර කරලා දාන්න. අර එළුවගේ බෙල්ල කපන්න ගියාට පස්සේ අර අඬලා hina වුණයි කියන්නේ. අඬන්නේ ඇයි? මැරෙන නිසා. hina වෙන්නේ ඇයි? මම මෙතනින් ගෙවල ඉවර කරගන්නවා. ඔබ පටන් ගන්නවා. ඒ නිසා අඬන්නේ. hina වෙන්නේ මම මෙතනින් ඉවර කරගන්න නිසා. බලන්න. එහෙනම් ඔබගේ ජීවිතේ පිටුතුනේ විවිධාකාරයෙන් පාප විපාක ඇදිලා එනවා ඇති. ඒ පාප විපාක ඇදිලා එන වෙලාවට පිටුතුනේ ඒ ඔක්කොම ඇබ්සර්ව් කරගන්න. ඒවට ආයෙ ප්‍රතිඋත්තර දෙන්න යන්න එපා. මිනිස් ඔබට බනි. මිනිස් ඔබට ගහයි. මිනිස් ඔබට ගරහයි. මිනිස් ඔබට නිඳා කරයි. ඇයි? ඔබම කරගත්ත ටික. ඒකට මම කරගත්ත ටික නේ කියලා ඒකට ආයි බැලලා හරියන්නේ නැහැ. ඔය ඔබගේ විපාක එන්නේ. ඔබගේ විපාක එන්නේ. බින්ගොතේ බුදු කෙනෙකුටත් යවහල් වල දන්න සිද්ධ වෙනවා 3 මාසයක්. ඔබට මොනව වල දන්න වේද? ඔබට අපිට මොනව වල දන්න වේද? ඔය මට්ටමේ කැම ටිකක් හම්බ වෙන එකත් පිටුතුනේ ලොකු දෙයක් ඔය. වහ හම්බ වෙන්නේ නැති එක තමයි පුදුමේ. අන්න ඒක ගැන පුදුම වෙන්නේ. ඇත්තටම ඔබ තාම ජීවත් වෙන එක ගැන පුදුම වෙන්න ඕන පිටුතුනේ. ඔබට ලෙඩක් හැදෙන එක ගැන නෙමෙයි ඔබ පුදුම වෙන්න ඕන. බුදු පියාණන් වහන්සේ ලෝහිත පක්ඛන්දික රෝගය හැදුවා. ඉතින් ඒක ගැන උන්වහන්සේ පුදුම වෙන්නේ නැහැ පොඩ්ඩක්. උන්වහන්සේ පුදුම වෙන්නේ උන්වහන්සේ තාම ජීවත් වෙන එක ගැන. ඔබත් පුදුම වෙන්න ඕන අන්න ඒක ගැන. මිසක් ඔබට පාප විභාග ඇදිරෙනකොට අයියෝ මටමනේ වෙන්නේ. කාටවත් වෙන්නේ නැහැනේ. මටමනේ මේව වෙන්නේ. කිය අඬා වැළපි කාට තව ආයි සැරයක් මොකද කරන්නේ? ඒකට මේක නිසායි වෙන්නේ නැත්තේ ඒක. මේක නිසායි වෙන්නේ නැත්තේ. අර මිනිහා නිසායි ඔක උනේ. මේ මිනිහා නිසායි ඔක උනේ. අර ගෑණි නිසායි උනේ, මේ ගෑණි නිසායි උනේ. අර පක්ෂේ නිසායි උනේ, මේ පක්ෂේ නිසායි උනේ, මේ දේශපාලන නිසායි උනේ, අර මිනිසුන් ටික නිසායි උනේ. ආදි වශයෙන් ඔක්කොටම බැන ඉන්නවා. අර පාප විභාගය ඇදලා ඉවරලා ඒක ගෙවෙන්න ලෑස්ති වෙනකොට මොකද්ද කරන්නේ? ඒක ගෙවෙනකොට අලුත් එකක් පටන් ගන්නවා. ඒක කියන්නේ. කම්මා විපාකවත්තන විපාකෝ කම්ම සම්භව. ඔය ක්‍රමවේදී අයින් වෙන තාක්කල් මේක මේ සසර රෝගේ යන්නේක නවතින්නේ නැහැ මත තියාගන්න. කවදාවත් නිදහස් වෙන්න බෑ. ඔබ අද ජීවත් වෙන්නේ කොහොමද? ඒ ජීවත් වෙන විදිහ තමයි ඔබගේ අනාගතය සැකසෙන්නේ. අද ජීවත් වෙන විදිහ හේතු වෙනස් කරොත් ඒකාන්තේ අනාගතය වෙනස් වෙනවා. ඔබට යම් අනාගතයක් අවශ්‍ය නම් ඒ අනාගතයට ඕන කරන්නේ අද හේතු වෙනස් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අනාගතය වෙනස් වෙන්නේ. නැත්තම් වෙනස් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේක. ඔබට එන සියලුම විපාකවලට කවුරුත් ඵලෙ නැහැ. ওই සසර ගණඳුනු ඇදෙන්නේ පිංගුතුනි. පේනවනේ මේ තථාගතයන් වහන්සේගේ උදාහරණ තුලින් ඔබට තේරෙනවනේ. සියරම සසර ගණඳුනුනේ. අනන්ත සසරක් පුරා උන්වහන්සේ කරගත්ත එක එක මිනිසුත් එක්ක හටගත්ත ගනුදෙනු. ඒ ගනුදෙනු තමයි මේ පියුනේ. හැබැයි උන්වහන්සේ දින්න කොහොමද? උන්වහන්සේ පරිණිරවාණයට ලප්පත් වුණා. පිරිණිවුණා පිංගුතුනි. දැන් එතනින් එහාට සසර ගනුදෙනු ඇති. නමුත් විපාක දෙන ක්‍රමයක් නැහැ. උන්වහන්සේ දින්න මහා මංගල්‍යයටපත් වුණා. සම්මා සම්බුද්ධ රාජයටපත් වෙලා බුද්ධ රාජ්‍යයෙන් සියලු දුක් කෙලවර කළා. බලන්න මොනතරම් ශාන්ත ප්‍රණීතද කියලා. ගැලවෙන්න බෑ නැත්තම්. හොඳට මතක තියාගන්න මේක. ඔය සේරම සසර ගනුදෙනු. ඔබට බිරිඳක් ඉන්නවනම්, ස්වාමි පුරුෂයෙක් ඉන්නවනම්, දරුවෙක් ඉන්නවනම්, ඥාතියෙක් ඉන්නවනම්, ඔය සේරම ඔය ඔබගේ ජීවිතේ ඔය ලං වෙලා ඉන්න සියලුම දෙනා සසර ගනුදෙනු. ඔය හැම විපාකයක් හරහාම ඇදෙන්නේ ඔබගේම ගනුදෙනු. ඔබගේම විපාක ඇදෙන්නේ. ඔබගේ ජීවිතේ ඕන තරම් අත්දැකීම් ඇති. කිසිම හේතුවක් නැතුව විවිධාකාරයේ ප්‍රශ්න ඔබගේ ජීවිතේට පැටලෙනවා. කොහෙන් එනවද කියලා ඔබට හිතා ගන්නත් බෑ. ඇයි? මනුස්ස ජීවිතේනෝ ලැබිලා තියෙන්නේ. ඔය ජීවිතේ විපාක දෙන්න යමක් තියෙනවා නම් පිටුතුනි ඒ ටික ඔය ජීවිතේ ඇදිලා එනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. සමහරලාට අර අපි කලින් කතා කරා වගේ ලෝකාන්තරික නිරේ විපාක දෙන්න ඕනේ. ඒවා දැන් ඇදෙන්නේ නැහැ. නමුත් ඔය මනුස්ස ජීවිතේ ඔබට ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ විපාක දෙන්න යමක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන් එනවා. ඔබට පුළුවන් තරම් සමානතර වෙනස් කරන්න. මොකද සමානතර වෙනස් කරොත් පිටුතුනි ඔබට ගොඩ යන්න පුළුවන්. දැන් අපේ අමාදස්සන ස්වාමීන් වහන්සේගේ අර ප්‍රායෝගික නිවන් මාර්ග වැඩසටහනේ. උන්වහන්සේ බොහොම සාර්ථකව මේ දේශනා මාලාව පුරාවටම උන්වහන්සේ ගොඩාක් විස්තර කරනවා මේ විපාක ඇදගෙන යන ක්‍රම වේද ගැන. කොහොමද මේ කර්ම විපාක එන්නේ කියලා. ඒ විපාක එනේවා නිවන කරගන්න ඕන විදිහට
සකස ගන්න ඕන නම් මේ හිතේ සමානතර වෙනස් කරන්න කියලා. මෙත්තාව ආදී දේවල් වැඩිම තුලින් හිතේ සමානතර වෙනස් වෙනවා. අනිත් අය ඇප්‍රීෂিয়েට් කරන ගති තියෙනවනම්, සුදු ගති තියෙනවනම්, සියලු දෙනා කෙරෙහි හිතානුකම්පීව නිරන්තරයෙන් ඉන්න මානසිකත්වයක් එහෙම තියෙනවනම්, ඒ මානසිකත්වයක් තියෙනවනම් පිටකදී ගොඩක් වෙලාවට ඔබගේ පුණ්‍ය විපාක ඇදෙන්න හේතු වැඩි. ඒව ගැන උන්වහන්සේ බලන්න බොහොම සාර්ථකව බොහොම මනරම් ලෙස මේ දේශනාවල විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒව අහලා බලන්න පිටකදී. ඒ වැවුවට පස්සේ ඔබට තේරෙයි ඔබ කොහොමද මේ කටයුතු කරගන්න ඕනේ කියලා. මේ මතු කරලා දෙන්නේ පිටුදුරි මේ සසර ගන්න දෙනු කියන ඒවා ලේසි පහසු දේවල් නෙමෙයි. මෙතනින් එහාට ඔය කට කියන එක පිටුදුරි පුදුම විදිහට පරිස්සම් කරගන්න. කන්න විතර කට අරින්න පුළුවන් නම් බොහොම හොඳයි. කිසිම මිනිස්සෙකුට පිටුදුරි වචනයකින්වත් බැනවදින්න එපා. ඔය කියන වචනයක් පාස ඔබගේ නිවන පස්සට ඇදෙනවා මිසක් ඉස්සරහට යන්නේ මාත්‍රයක් කරා. ඔබගේ තීන සතුට නැත්තරම නැතිලා යනවා මිසක් කවදාත් වගතුවක් වෙන්නේ හරියන්නේ නැහැ. ඕන්න ඔබ හොයලා බලන්නකො නැද්ද කියලා. ඔය හැමෝටම බැන මුළු ලෝකෙම දොස් කී ඉන්න මිනිස්සු ඉන්නේ. මොන දේ කරන්න ගියත් කාට හරි බයිනවා. කටක් ඇරියොත් බයිනවා. වචන 100ක් කතා කරොත් ඒ වචන 100 වචන 99ම මිනිස්සුන්ට බයිනවා. බයින කියලා කියන්නේ කවත් හදාගන්න නෙමෙයි තරහට බයිනවා. ඔක්කොටම බැන බලන්නේ මිනිස්සුගේ මූණවල හැටි. මෙහි පිට යක්කු වගේ. මැරෙන්න විතරයි තියෙන්නේ. කොහේයිද දන්නේ හැටි. ඒ මිනිසුන් මේක කවදාවත් මේ සුගතියත් බැවි ඉන්න තාක්කල්වා යහපතක් වෙන්නේ කවදාවත් අතේ සල්ලිවත් නැහැ මිනිසුන්ට. හිගන්න වගේ ජීවත් වෙන්නේ. ඇයි මහා අමු කුහක මානසික මට්ටමක් තියෙන්නේ. අනේ මිනිසුන් දොස් නගන එකමයි උදේ ඉඳන් රැය වෙනකම් කරන්නේ. කන්නත් නැහැ බොන්නත් නැහැ මිනිසුන්ට. තවත් කේන්ති යන තවත් බයින තවත් කේන්ති යන. ඒක මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ මනුස්සයා ඇදෙන තරම පාප විපාක දෙන්නේ. ඒ පාප විපාක ඇදෙනකොට මේ මනුස්සයා මොකද කරන්නේ? තව ටිකක් ඇදෙන්න ඕන ටිකක් දැන් හදනවා. ඒ හදන එක ආයෙ ඇදෙනවා. මේ මනුස්සයා ඒක කඩා ගන්න තේරෙන්නේ නැහැ. ඔබ දන්න කවුරු ඉන්නවනම් කියලා දෙන්න මිනිස්සුන්ට පව්. තේරුම් ගන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න කොටස තමයි පිටුතුනේ. මේ සසර ඕගේ ලේසි පහසු එකක් නක් නෙමෙයි. ඒක කියන්නේ මේ තරුණ ළමයි මේ තරුණ කොල්ලෝ මේවා අහගෙන ඉන්නවනම් තේරුම් ගන්න මොනවද ඔය කරන්නේ කියලා. මේ ජීවිතේ උඹලා ඔක්කොම එකතු වෙලා කොච්චරනම් කර්ම කරගෙන ඇද්ද? කොච්චරනම් කරලා ඇද්ද? ඔය එකක්වත් ඩිලීට් වෙන්නේ නැහැ. ඔය සේරම ඇදී එනවා. ඒක වැඩි. දිය හැලිය නටන්න පුළුවන්. මොන වෙනකන්ද? වතුර රත් වෙනකන්. වතුර රත් වෙනකන් උජාරුවට කියන්න පුළුවන් කෝ ඉතින් මං කරා අරවත් කරා මේවත් කරා මං අර අසාධාරණත් කළා මේ අසාධාරණත් කළා අර හොරකමත් කරා මේ හොරකමත් කරා අර දූෂණ වංචා ඔක්කොම ටික මං කරා කෝ මට මුකුත් නැහැනේ. ඔය කියන්නේ මට හෙනවත් නැහැනේ කියලා. ඔව් ඉතින් හෙන නෑ තමයි. තාම මුට්ටි රත්තුන්නේ නැහැනේ. පොඩ්ඩක් ඉන්න සමානන්තරය හැදෙනකන් ඉවසගෙන ඉන්න. මොකද කොහොම වැඩි දවස් ඉවසන්න වෙන්නෙත් නෑ ඉවසගෙන ඉන්න. සමානන්තරය හැදුන ගමන් හරි. එහෙම නැත්තම් දරුවනේ ඕකෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක තියෙන්නේ බුද්ධ ශාසනයේ. gedara නෙමෙයි ඒක තියෙන්නේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. ඒකට ශාසනයට එන්න ඕනේ. අන්න එතනින් තියෙන පිළිසරණ. එතනින් තියෙන ක්‍රමේ. ඒක බුද්ධ භාෂිතය. ඒකෙන් ගැලවෙන්න පුළුවන්. අඟුලිමාල හාමුදුරුවෝ ගැලවුණා. දාස් ගාන මිනිස්සු මැරුවා. විපාක දුන්නා නම් තාම එක මිනිස්සෙන් මරණ විපාක ගෙවිලි ඉවර නැහැ. තාම අවුරුදු 2600 ගානනේ ගියේ. දාස් ගාන මිනිස්සු මැරුවා. නමුත් තථාගතයන් වහන්සේ සරණ ගිය නිසා මේ මහා කර්ම ප්‍රවාහයෙන් ගැලවුණා. කර්ම වෙච්ච වැති සමානන්තරයෙන් කළා. ඒකට ක්‍රමයක් තියෙනවා පිටු. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ කායන අයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. ආන්ගේ මාර්ගය තමයි අපි යන්නේ. ඒක කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න. හොඳට කල්පනා කරලා බලන්න. පොතක් අරගෙන ලියා ගන්න. මේ ජීවිතේ මොනවද ඔබ කරේ කියලා. මේ ජීවිතේ ඔබට විවිධ දේවල් විපාක දීපේට හොඳට මතක් කරලා බලන්න. අවිනිශ්චිත ලෙස ඔබගේ ජීවිතේ විවිධාකාරයේ පාප විපාක ඇදලා ආපේට හොඳට සිහිපත් කරලා බලන්න. ඒ ආපු තැන්වලදී ඔබ ආයි කරගත්තද කියලා සිහිපත් කරලා බලන්න. කරගත්තා නම් කරපු ටික ආයිත් වෙනවා. මේක චක්‍රයක්. අපායගාමී චක්‍රයක්. මේක උගුලක්.
මර උගුලක්. වහවහ මේකෙන් ගැලවෙන්න කටයුතු කරන්න. බුදු කෙනෙක් උපමාවට ගත්තේ අපි ඒක. දසබලධාරී බුදුන්ට මෙහෙමනම් මනුස්ස ජීවිතයක් විතරක් ලබන් ඉන්න අපිට කෙසේ විය යුතුද? හොඳට හිතලා බලන්න. හිතලා බලලා කටයුතු කරන්න පිටුතුනි. ඉතින් මේ දේවල් තේරුම් අරගෙන ඔබේ ජීවිත හදාගන්න, පාපයෙන් මිදෙන්න, සබ්බාපස්සකරණ කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානු ශාසනා කියලා මේ අනුපිළිවෙලට අපි මේ පාර කරගෙන යනවා. පාපයෙන් මිදෙන්න කුසලයේ වඩන්න ඕන ටික ක්‍රමානුකූලව ඔබගේ ජීවිතයට ලැබේ. අවශ්‍ය ටික. පුළුවන් තරම් පින් කරගන්න පිටුතුනි. පාපයෙන් වහවහ ගැලවෙන්න. පුළුවන් නම් අර කිව්වා වගේ සුපර් ග්ලූ ටිකක් දාලා ඔය කට වහගත්තා